ඔබේ ගෙවත්ත පිළිබඳව කතා කෙරෙන ගෙවතු වගා අත්වල අයිපුවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. ඉතින් අදත් අපි ගෙවත්තෙන් ඔබ හමුවන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ගෙවත්තෙන් ඉඳලා ඔබ දන්නවා අපි ඔබේ ගෙවතු වගාවන් පිළිබඳව බොහෝ දේ කතා බහ කරනවා. ඉතින් වගාවක් කරනකොට ගැටලු විවිධයි. ගෙවත්තක් කියවහමත් භෝග විවිධයි. ඉතින් මේ ගැටලු විවිධ නම් අපි මේ විවිධ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නට සූදානම්. එකතු වෙන්න ඔබ අපිත් එක්ක අපි අද දවසේදී අවධානය යොමු කරන්නේ ගෙවත්තට කොච්චි ටිකක් කොහොමද එකතු කරගන්නේ කියලා. අපි මාතෘකාවක් නියම කරාට මාතෘකාව පිළිබඳව පමණක් නෙවෙයි ඔබේ තිබෙන ගෙවතු වගා විවිධ ගැටලු निराकरණය කරගන්න ඔබට පුළුවන් අපිත් එක්ක ගෙවත්තට එකතු වෙන්න. දුරකථන අංක මතක් කරන්නම් 268යි 24යි 11 ඒ වගේම 268යි 94යි 28 අපේ දුරකථන අංක 268යි 24යි 11 268යි 94යි 28. ඉතින් ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා ස්වදේශීය සේවා මොහොනුපතින් මේ වැඩසටහන සජීවීව නරඹන්නට ඒ වගේම ස්වදේශීය සේවා YouTube channel එකෙනුත් ඔබට මේ වැඩසටහන නරඹන්නට හැකියාවක් තිබෙනවා. අද දවසේදී ඔබ දැනුවත් කරනවා රත්මලාන නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ විෂය භාර නිලධාරී ගෙවතු වගා දර්ශන කරුණාරත්න මහතා. ඉතින් එහෙමනම් අපි කතා බහ කරමු අද දවසේ කොච්චි වගාව පිළිබඳව ගෙවත්තේ දර්ශන මහත්මයා අපි ආරම්භයක් ලබා ගමු. මේ දිනවල මොන වගේ තත්ත්වයක්ද තිබෙන්නේ කොච්චි වගාවට වෙළඳපොලේ? ඔව් ගෙවතු හිමියන්ගේ සියලු දෙනාගෙන්ටම සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපේ ගෙවත්තෙන් පොඩ්ඩක් පිටට ගිහිල්ලා අපි මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්න තියෙන අවස්ථාවක් ගැන අපි කතා කරන්නේ. නයි කොච්චි වගාව නැත්නම් කොච්චි වගාව කියලා අපි අදහස් කරනවා. ඉතින් වෙළඳපොළ මිල ගණන් බැලුවට පස්සේ කොච්චි වල රුපියල් 900 ඉඳන් රුපියල් 2000ක් වෙනකන් කොච්චි වලට හොඳ මිලක් තියෙනවා කිලෝ එක මිල. ඉතින් මේ වගේ ටිකක් අපිට ගෙවත්ත කරන ගමන් ටිකක් ආදායමක් වැඩිපුර ලබා ගන්න පුළුවන්. මේක අපිට ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන්. හැබැයි අවශ්‍ය කාරණා කීපයක් තියෙනවා හදා ගන්න. හැබැයි මේකෙන් අපිට තවත් එහාට යන්න පුළුවන් ටිකක් මහා පරිමාණයෙන් වගා කරනවා නම් මේ අපිට අපනයනයෙන් අපිට ඩොලර් හොයාගන්න පුළුවන්. මේ තියෙන අර්බුදකාරී තත්ත්වයක් මඟ හැරගෙන යන්න පුළුවන් අවස්ථාවක් ගොඩාක් තියෙන භෝගයක් අද වැදගත් භෝගයක්. හැබැයි කාරණා ටික හරියට තේරුම් අරගෙන මේක වගා කරගන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැතුව ලොකු ආදායමක් රටටත් ගෙවතු හිමියන්ටත් අපිට ගන්න පුළුවන්. කොහොමද මේ වගාකරුවන්ගේ යොමු වීම? ඔව් වගාකරුවන් දැන් ලොකු ගැටලුවක තියෙනවා. මම පළවෙනි කාරණා කීපයක් කියන්නම්. මොකද ලංකාව තුලම මම හිතන්නේ විවිධ සමාජ ජාලා තුලින් මේ තද ප්‍රචාරයක් ලබා දීලා නොඑක ආකාරයේ තවන් කරුවන් බඳුන් මිශ්‍රණ දෙන කරුවන් නොඑක ආකාරයේ කට්ටිය මේ සඳහා අපේ ගොවියන් නොමග මේ වැඩසටහන වගේ නියැලලා සිටිනවා. මොකද වෙළඳ පොලේ තියෙනවා තවන් කරුවන් ළඟ තියෙනවා ප්‍රමිතියෙන් තොර කොච්චි වර්ග මෙහිදී ඒක නිසා ගොඩ දෙනෙක් මං වෙනකොට දැන් ලක්ෂ ගණන් සමහරවිට ලක්ෂ ගණන් දහස් ගණන් වියදම් කරලා පැල අරගෙන සමහර ඒවා කිසිම ආදායමක් නැතුව තමන්ට මේ ගැන අවබෝධයක් නැතිකම මහා ඒ කියන කාටි කරන ක්‍රියාදාමයක් නිසා ගොඩ දෙනෙක් මේ වෙනකොට දැන් ලංකාව තුල ගොඩක් අමාරු වැටලා තිනවා මේ කොච්චි වගාව නිසා. අපි අද බලමු ගොඩක් දුරට මේක निराකරණය කරගන්නේ කොහොමද කියලා. මොකද සරල ක්‍රියාදාමයන් ටිකක් තියෙන්නේ මේ තුල ඉන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැතුව හොඳ ආදායමක් ලබන්න පුළුවන්. හොඳයි අපි කොච්චි වගාව පිළිබඳව අවධානය යොමු කරනවා. ඔබට තිබෙනවා නම් ගැටලු මේ පිළිබඳව ඔබට පුළුවන් අපිට යොමු කරන්නට. කොච්චි වගාව පමණක් නොවේ විවිධ වගා ගැටලු පිළිබඳව කතා කරනවා. මොකද ගෙවත්තක් කිව්වහම විවිධ භෝගයන්ගෙන් පිරුණු තැනක්. ඔබ කතා කරන්න අපිට 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක 268යි 24යි 11 268යි 94යි 28. ඒ වගේම ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් Facebook හරහා ස්වදේශීය සේවා මොහොන පොත ඔස්සේත් මේ වැඩසටහන සජීවීව නරඹන්නට දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ සුබ උදෑසනක්. සුබ උදෑසන. මෙයා දැනගන්න ඕනේ කුන්දිරා පැලයක් තියෙනවා. ඒකේ හොඳට මල් එනවා. මේ චූඩි පොඩි ඇටි මම හිතන්නේ ලේන්නු හරි කාලා දානවා. එතකොට ගෙඩියේම අඩුයි. ඒකට මොකද්ද කරන්න ඕනේ?
ඔව් මං හිතන්නේ ප්‍රධාන වශයෙන් මං හිතන්නේ ලොකු සතෙක්ගේ හානියක් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ලේන්නු එන එක වළක්වා ගන්න ක්‍රමවේදයක් මං හිතන්නේ ඒගොල්ලන් ලේන්නු කිව්වට හැබැයි ලේන්නුගේ ප්‍රශ්නෙට වැඩිය මට නම් දැනෙන්නේ ඊට වැඩිය පොඩි ඇට්ටි හැලෙන එක සමහර ලේනෙක් පොඩි හානියක් කිරීම නිසා කීපයක් හැලෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ පසේ ගැටලුවක් ඇති මං හිතන්නේ. ඒකයි මං හිතන්නේ ලොකුම දේ. මොකද pH ගේ බොහෝ වෙලාවට වෙනස් වුණාට පස්සේ පොල් වගාවේදී ඇට්ටි හැලෙන ලෙඩේ හා පෝරමදිකම නිසාත් ඕක වෙන්න පුළුවන්. ඒ නිසා ඩොලොමයිට් ග්‍රෑම් 500ක් විතර ගහට දාලා අවශ්‍ය කරන කුකුල් පොර ටිකක් හරි රසායනික පොර ටිකක් හරි එක්ක හොගොත් මං හිතන්නේ ඕක මග හරින්න පුළුවන්. මොකද ලේන්නුන්ගේ හානිය ලොකුවට බරපතල වෙන්න විදිහක් නැහැ. ඔව් දර්ශන මහත්මයා ටිකක් පැහැදිලි කරමු. පොහොර යොදනකොට පොල් ගහකට කොහොමද යොදන්න ඕනේ? මොකද මුල ආශ්‍රිතව දාන්නත් පුළුවන්, මුලටම දාන්නත් පුළුවන්. මොන වගේ ස්ථානයෙන් කොයිතරම් ප්‍රමාණයක් වල හාරලා කොහොමද මේ පොහොර ටික දාන්න ඕනේ? ඔව් ප්‍රධාන වශයෙන්ම අපි පොර දානවා නම් අඩුම ගානේ වර්ෂයට දෙවරක්වත් මාස 6න් ආයෙත් පොර දාන්න ඕන. පළවෙනිම කරන්න ඕන අපි පස්සේ pH අගය හදන්න ඕන. ඒ නිසා පොල් පොර දාන්න ගෙවත්ත ගණන් පොල් පොර දාන්න සාමාන්‍ය සතියකට කලින් විතර ඩොලොමයිට් ග්‍රෑම් 500ක් විතර දාලා ඒ කියන්නේ අපිට පුළුවන් මුල්ලුවක් අරගෙන උදුළු මුල්ලුවක් අරගෙන සිදුරු ටිකක් හදා ගන්න අඩි දෙකමාරක් විතර පොල් ගහේ ඉඳන් ඈතින් හදලා ඉවරලා ඒ සිදුරු වලට ඩොලොමයිට් දාලා ඒක තියලා ඉවර සතියකට පස්සේ අපිට පුළුවන් ඒ සිදුරට මොන නම් අපිට රසායනික පොර දාන්න පුළුවන්. නැත්නම් පොල් ගහේ පොඩ්ඩක් මුල්ලු වලින් බුරුල් කරලා වටේට අඩි දෙකමාරක් විතර ගැඹුරෙන් ඊට පස්සේ පොල් පොර ටික දාලා ඉවරලා උඩින් වසුනක් දාන්න මතකද එක්ක ලාඩක් වසුනක් වෙන්න පුළුවන් නැත්නම් පොල් පිටි වසුනක් මේ කොළ වසුනක් වෙන්න පුළුවන්. මොකක් හරි වසුනක් දාලා බහලා තියන්න. නැත්නම් වෙන්නේ පොර ටික හොදන් යන එක. අර වගේ සිදුරු වලට පොර දාන එක ගොඩක් සාර්ථකයි. අඩි එකමාරක් දෙකක් විතර ඈතින් ඊට පස්සේ අඩි එකමාරක් විතර කවයක් තුල පොර ටික දා ගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. ඊට පස්සේ ඒක වහන්න ඕනේ. ඒක ලාඩක් වලින් වහන්න ඕන. එක්ක නැත්නම් පොල් අතු වලින් වහ ගන්න එක ගොඩක් වැදගත්. හොඳ අපිට තවත් දුරකථන නමතුමක් තිබෙනවා 26824 11 268 94 අපේ දුරකථන අංක ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝවන් මම මේ කතා කරන්නේ බස්තර මුල්ලින්. ඉතින් මේ අපේ ගෙදර තියෙන ඇතර එකම යාපනයේ අඹ ගහක්. ඒකේ පළදාව හොඳට එනවා. ඒ එන කාලෙට දැන් නම් ඉවරයි. ඒ වුණාට සෑහෙන්න මේ දිඹි අර කන කඩි හරි දිඹියෝ හරි පිරීලා මේ කොච්චර දැන් අතු කපන්නත් කාලයක් ඇවිල්ලා වගේ දළු දාන්න. ඉතින් කිසි කෙනෙකුට ලං වෙන්න බෑ මේදී. ඒ අර කන කඩි මේ පිරීලා හැමතැනටත් එනවා. මොකද්ද කළ යුත්තේ කියලාද පොඩ්ඩක් කරුණාකරලා කියන්න පුළුවන්ද? ඔව් ප්‍රධාන වශයෙන් මම හිතන්නේ කඩි කූඹි කියන්නේ අපේ ශාකයට හානි කරන සත්තු විශේෂයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ කැදලි හදාගන්න එකක් හරි එක්කෝ පස ආශ්‍රිතව කුඩු හදා ගැනීමක් වගේ තමයි වෙන්නේ. හැබැයි ඉතින් ওই සඳහා දැන් හැබැයි මම හිතන්නේ ඒ කියපු කතාව හොඳයි. දැන් අස්වැන්න ඉවරයි. දැන් අනිවාර්යෙන් කප්පාදුකට යන්න ඕන කොහොමත්. ඒතකොට කප්පාදුර කියලා බර කොටස් ටික අයින් කරලා රෝගී කොටස් ටික අයින් කරලා අස්වැන්න ආපු කොටස් ටික අයින් කරලා ගහ පිරිසුදු කරා නම් මම හිතන්නේ ලොකු ඊළඟ අස්වැන්නකට යන්න පුළුවන්. ඊටත් අමතරව කඩි වගේ එකකට මම හිතන්නේ අපිට කරන්න වෙන්නේ ඉතින් ඒගොල්ලන්ගේ කැදලි අයින් කරන එක මේ කියන්නේ ඒගොල්ලෝ වාසස්ථාන ටික විනාශ කරලා අයින් කරන එක තමයි හොඳම. මොකද නැත්නම් රසායන ද්‍රව්‍යයක් ගෙවත්තක් තුල පාවිච්චි කරන්න බෑ. මොකද රසායන ද්‍රව්‍ය වෙන ඕන තරම් වෙනද පුලේ තියනවා ගහන්න. ගෙනහල්ලා ස්ප්‍රේ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙවත්තකදී අපිට ගේ ළඟදී මේක පාවිච්චි කිරීම එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා කැදලි අයින් කරන එක තමයි හොඳම විසඳුම. හොඳයි අපිට තවත් දුරකථන නමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙන්න. හලෝ සුබෝදේශන කේවා. සුබෝදේශන. මේ බණ්ඩාරලින් කතා කරන්නේ විදිනේ මේ වර්ණාම කියලා. මේ වට්ටක්ක කොච්චර හැදුවත් කහපට හැදිලා හැදෙන්නේ සත්තු කනවා මේ එක මේ මොනවද කරන්න ඕනේ පොඩ්ඩක් ඉන්න වෙනවා ඔබට. මොකද ගැටලුව තරම්ම පැහැදිලි වුණේ නැහැ. වට්ටක්ක කහපාට වෙන කියන්නේ කුඩා ගෙඩි කහපාට වෙනවද? පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. ඒක ආයෙත් තාපල් හදගන්න විදියයි. ගැටලුව අපිට ආපහු කියන්න පුළුවන් නම් හොඳයි ඔබට. මේ වට්ටක්ක කහපාට වල සත්තු කනවා ගොඩක් කූඹි ಜಾති මොනෙන්ද කනවා. මේ අට්ටාපලුත් මේ අට්ටාපල් හදාගන්න ක්‍රමය
ඔව් ඔව් දර්ශන. මං හිතන්නේ ටිකක් ප්‍රශ්න ටිකක් අපිට මේ ගැටලුකාරී වුණා. ඒ වුණාට මං හිතන්නේ විදිහට එයා අදහස් කරන්නේ මං හිතන්නේ ඉල්මැස්සගේ හානිය වෙන්න ඕන. වට්ටක්කවල බොහෝ වෙලාවට ඉල්මැස්සගේ කහ හානිය පාට වෙනවා, කහ පාට කූඹි වෙනවා. කනවා කියලා කූඹි කියන්නේ. කනවා කියන්නේ මං හිතන්නේ කුඩිත්ත පැලමක්කගේ හානියත් එක්කම ඇති. කූඹි කන්න ඒ කියන්නේ කූඹි ආහාරයට ගන්න නැහැ සාමාන්‍යයෙන්. ඒගොල්ලෝ මාංශභක්ෂකයි ගොඩ දෙනෙක් එක්ක සීනි ආශ්‍රිතව ජීවත් වෙන කට්ටිය. එහෙම නිසා මට හිතෙන්නේ නම් ඒක කුඩිත්ත පැලමක්ක ඇති. ඒ සඳහා අවශ්‍ය කරන සුදුලුණු බික් 4යි ඊට පස්සේ වියලිච්ච මිරිස් කරල් දෙකකුයි මේක හොඳට වනේ කොටාගෙන නැත්නම් බෙන්ඩරේ කොටාගෙන මේකට වතුර ලීටරයක් දාලා පෙරලා මේකට සබංගුඩු තේ හැඳි දෙකක් දාලා ස්ප්‍රේ කරනවා නම් කුඩිත්ත පැලමක්කගේ හානිය වළක්ව ගන්න පුළුවන්. අනිත් ප්‍රශ්නය මම හිතන්නේ ගෙඩි හැලෙන එක. මම හිතන්නේ පොඩි කාලෙම ගෙඩි හැලෙන කතාව ඉල්මැස්සගේ හානිය නිසා හොඳ පිදුරු වසුනක් හරි ගෙඩිය පරාගෙන වෙච්ච හැටියෙම ඒ කියන්නේ ගෑනු මල පරාගෙන වෙච්ච හැටියෙම ඒක වැහුම් කරන්න පුළුවන් නම් එක්ක පිදුරු ටිකකින් එක්ක තනකොළ ටිකකින් ගෙඩිය රක බලා ගන්න පුළුවන් නම් මම හිතන්නේ අසන්න අපිට සාර්ථකව ලබා ගන්න පුළුවන්. අර්ථාපල් හදන ක්‍රමය මේක ටිකක් අපි පැහැදිලිව පිළිවෙලකට කියමු. ඔව්. අර්ථාපල් හදන එක ටිකක් අපි දැන් නුවරඑළියම එහාට ගියාම සීත දෙගිසුණක් තියෙන බදුළු බණ්ඩාර වෙලා ඊට පස්සේ යාපනයේ පැත්තට හොඳින් වෙන භෝගයක්. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කාබනික පොහොර පස්සේ. ඒක නිසා මම හිතන්නේ ගිල්ලු පාත්ති කියන්නේ හොඳට පාත්ති කියන අඩි එකම ගැඹුර අඩි වගේ පාත්ති හලලා ඒකට හොඳ කාබනික පොහොර දාන්න පුළුවන් නම් කුකුල් පොහොර, ගොම පොහොර මේ ඔක්කොම දාලා කලවම් කරලා හොඳට තියාගන්න පුළුවන් නම් මම හිතන්නේ රසායනික පොහොර අවශ්‍ය වෙන්නේ නැහැ. ඉවතුව ගමට්ටමින් කරනවා නම් මේ සඳහා හොඳ කාබනික පොහොර දාලා අපිට ගන්න පුළුවන්. අපිට ඔය බණ්ඩාරවැල පැත්තේ නම් ඒ පැත්තෙම තියෙනවා බීජ අර්ථාපල්. බීජ අර්ථාපල් ගන්න පුළුවන්. නැත්නම් අපිට ගේන හොඳ අර්ථාපල් පැලවෙච්ච අර්ථාපල් පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා බීජ අර්ථාපල් ගෙනහල්ලා අපිට තැම්පත් කරන්න පුළුවන්. මේකෙදි ඊට පස්සේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝලාට මේක සොලනේසි කුලේ නිසා බොහෝලාට පූර්වාංගමාර පශ්චිමාංගමාර තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. අපි තෙත් කලාපයෙන් ඒ ගැටලුවට මුණ පාන හැබැයි බණ්ඩාරවැල පැත්තෙන් එහෙම ගැටලුවක් අපි වගා කරන්නේ කොහොමද? පාත්ති හදනවා නම් ඒව හදාගන්නේ කොහොමද? ඔව් පාත්ති හදාගන්න පුළුවන් අපිට සාමාන්‍ය මීටරේ පළල පාත්ති හදලා ඉවරලා මීටරේ මැටි හලලා ඉවරලා මේ සඳහා පස් අයින් කරලා හොඳ කාබනික පොර දාන්න ඕන. පස් තත්ත්වයක් අයින් කරලා කාබනික පොර දානවා. දාලි වල පස් වලින් වහලා ඊට පස්සේ මේ උඩ අර්ථාපල් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අඩි 2කට වගේ අර්ථාපල් කොච්චර ප්‍රමාණයක් යට වෙන්න ඕනේ? සාමාන්‍යයෙන් ආලේ ප්‍රමාණය. ඒ කියන්නේ අපි ගන්න බීජාලනේ. බීජාල අපි බීජාලේ ප්‍රමාණය යටින් තැම්පත් කරා නම් මේක වර්ධනය වෙනවා බොහොම ලේසි. ඔව් එතනදී නඩත්තු කරගන්නකොට මේක රැක බලා ගන්න වෙන්නේ දලු දාලා මේක පොඩ්ඩක් හැදෙනකම්. අන්න ඒ වෙනකොට මොනවද කරන්න ඕනේ? ඊට අපිට පූර්ව වශයෙන්ම මහ පරිමාණයෙන් කරනවා දිලිනාශක පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මෙහිදී අපිට කරන්න වෙන්නේ එක්ක රසායනික පොර ටිකක් පාවිච්චි කරන එක තමයි. මොකද දිලිනාශක ඉවත්තක පාවිච්චි කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඊටත් වඩා බදුළු බණ්ඩාර වල කියන්නේ වාතාපල් හොඳට වැවෙන පළාතක්. ඒක නිසා බොහෝ වෙලාට ලෙඩ රෝගේමත් පොඩ්ඩක් අඩු බවක් තියෙනවා මහ පරිමාණයෙන් කරන්නේ නැති නිසා. මහ පරිමාණයෙන් කරනවා නම් දිලිනාශක අනිවාර්යෙන් පාවිච්චි කළ මුල් අවස්ථාවේදීම ඔය පූර්වාංගමාරය පශ්චිමාංගමාරය අනිවාර්යෙන් වළක්වා ගන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය කරන රසායනික පොර ටික දාලි වල මේක නඩත්තු කරලා යන්න පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා 268 24 11 268 94 අපේ දුරකථන අංක මතක් කරන්නම්. ඔබට ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේත් මේ වැඩසටහන සජීවව නරඹන්නට පුළුවන් කමක් තිබෙනවා. අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. කතා කරන්න. වලක හදලා තියෙනවා තැඹිලි පැලයක්. නමුත් මේක ටික මේකට පොල්ලෙලි දාලා මේ කොම්පෝස්ට් පොර දාලා හදලා තියෙන්නේ. නමුත් දැන් මේක ටික දවසක් යනකොට නිකන් කහ පාට වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දළු දැමීම දුර්වලයි. ඉතින් මේ වගේ අවස්ථාවක මොන වගේ ප්‍රතිකාරයක් මොන වගේ මේ දෙයක් කරන්න පුළුවන්ද කියන එක තමයි දැනගන්න ඕනේ මහත්තයා. බොහොම ස්තුතියි. ඔව් මං හිතන්නේ මට ඒකේ ඉස්සල්ලාම වෙන ප්‍රශ්නේ වලක හදලා තියෙනවා කියන එක. පොල්ලෙලි කොම්පෝස්ට් දාලා හදලා තියෙන්නේ කහ පාට වෙනවා. කහ පාට වෙනවා. බොහෝ වෙලාවට මම කියන්නේ පොල්ල අත දාන්නේ නැහැ කියන කියන්නේ කතාව මං හිතන්නේ බොහෝ වෙලාවට මේක හිටවල ඇත්තේ ටිකක් ගැඹුරු වලක. එහෙම වුණොත් එහෙම නිරන්තරයෙන් වතුර පිරෙනවා. වතුර පිරුණාට පස්සේ බොහෝ වෙලාවට කොළ දැමීමක්වත් ගහ වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ළඟදී හිටව පැලයක් නම් බොහෝ වෙලාවට කරන්න ඕන උඩට ගන්න එක. බොහෝ අපි කියනවා මෙහෙම. අපි කියනවා සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් හිටවන්න පොල් පැලයක් හිටවන්න ඕන පිට පේන්නේ. ඒ කියන්නේ මතු පිටට එන්න තමයි
තමයි හිටවන්න ඕන පොල් ගෙඩියක් නැත්තම් වෙන වලක් ඇතුලේ ඉඳන්න ගත්තොත් එහෙනම් බොහෝ වෙලාවට වතුර වැටලා ඒකේ බොහෝ වෙලාවට එයාට මුල් ටික සකසා ගන්න බැරි තත්වයක් උදා වෙනවා. එහෙම වුණොත් වෙන්නේ ගහ දළු දාන්න නැතුව එහෙම රැඳිලා තියෙන එක. ඉතින් අපිට උපදේශයක් හැටියට දෙන්න වෙන්නේ එක්ක වටේ තියෙන පස් ටික අරන් දාලා හොඳට වතුර බහින්න සලස්වන්න නැත්තම් ළඟදී හිටවපු වෙලයක් නම් උඩට ගන්න කියලා. නැත්තම් පස් ටික ඔක්කොම හරලා කොහොම හරි වතුර රැඳෙන එක නවත්ත ගන්න. ඒක තමයි වැදගත්ම කාරණා. හොඳ අපිට තවත් දුරකථන එමුතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔක කතා කරන්න. ආයුබෝවන් මම මේ කතා කරන්නේ සුදාගන්නේ. මටත් මේ තියෙනවා මේ බෙලුම් පැලයක්. බෙලුම් ගහක් හැදිලා තියෙනවා. ඒකේ මල් හැදෙනවා. හැදිලා ගෙඩිය දෙන්න වැටෙනවා. පොඩියට හැදෙන ගෙඩිය. කොච්චර වයසයිද මේ ගහට? 4ක් විතර වෙනවා. ඔව්. තුමල ගැටලුවක් තමයි මල් එනවා ගෙඩියෙන්නේ නැහැ කියන ප්‍රශ්න බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්න. මොකද ඇන්ත්‍රැක්නෝස් රෝගය නිසා ඒ කියන්නේ බොහෝ වෙලාවට ඇන්ත්‍රැක්නෝස් රෝගය නිසා මල් කළු වෙලා හැලෙන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී. දෙවෙනි අවස්ථාවේදී වෙන්න පුළුවන් පොඩි ගෙඩිය ඇවිල්ලා රවුමට කුණු වෙලා ඒක හැලෙන්නත් පුළුවන්. ඇන්ත්‍රැක්නෝස් රෝගය ප්‍රබාහන වශයෙන් බලපාන තෙත් කලාපයට වියලි කලාපයට බොහොම අඩුවෙන් බලපෑවත් එහිදීත් ඒ සිද්ධ වෙන්න පුළුවන්. මේදී හොඳම කාරණාව තමයි බොහෝ වෙලාවට ගසට අවුව ලැබෙන සලස්වන එක. බොහෝ වෙලාවට අපි හදා ගන්නවා හෙවණ තියෙන තැනක. එහෙම වුණොත් එමේ ඇන්ත්‍රැක්නෝස් රෝගය දිගින් දිගටම ගිහිල්ලා ඉවරලා මලක්වත් ගෙඩියක්වත් නැහැ. ඊට පස්සේ ගෙඩි පැලෙන රෝගයක් එන්න පුළුවන්. ඒ දිගටම ඕකම ඇන්ත්‍රැක්නෝස් රෝගය නිසා ඇති වෙන අවස්ථාවන් තියෙන. බොහොම වෙලාවට අවුව ලැබෙන සලස්වන නැත්තම් තඹා අඩංගු දිලිනාශකයක් පාවිච්චි කරන්න වෙයි බොහෝ වෙලාවට. හොඳ අපිට තවත් දුරකථන එමුතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. මම රාගමින් කතා කරන්නේ. අපි පොල් ගස් වලට ලුණු දානවා. වටේට කොළ රොඩු පෝර දානවා. මේ ඒක නැත් ඇරෙන්න ඩොලොමයිට් දාන්න ඕනේද කියලා අහන්නේ. අනිවාර්යයෙන්ම ඩොලොමයිට් දාන්න ඕන වර්ෂයකට දෙපාරක් මේ රාගම වගේ පැත්ත ගන්න කොහොමද අපි තෙත් කලාපෙට තියෙන. ඒක නිසා බොහෝ වෙලාවට pH ගේ 3-4 දක්වා අඩු වෙන වර්ෂාවත් ඒක නිසා අනිවාර්යයෙන්ම කන්න දෙයකට ඩොලොමයිට් ග්‍රෑම් 600 ගන්න පොල් ගහකට වැටෙන්න ඕන. ඔදාශන මහත්මයා මෙතන තව දෙයක් තියෙනවා. මේ කොළ රොඩු දානවා කියලා කිව්වා. ලුණු දානවා කියලා කිව්වා. මේ ලුණු දාන එක අනිවාර්යද? කොළ රොඩු එකතු කරන එක මේ සුදුසුද? කොළ රොඩු එක්කහු කරනවා නම් අනිවාර්යයෙන්ම ගහේ මුල ඉඳන් අඩි 1.5 දෙකක්වත් ඈතින් කොළ රොඩු එක්කහු කරාට කමන්නේ. ජල සංරක්ෂණය හා කාබනික පොර ලබා දෙන්නේ. ඒක ගැටලුවක් නෑ. හැබැයි අපේ පාසේ සෝඩියම් ලවණ ඕන තරම් තියෙනවා කියන එක තියෙන්නේ. ඒක නිසා ලුණු දැමීම එච්චරම වැදගත් කාරණාවක් නෙමෙයි. අනිවාර්ය දෙයක් නෙමෙයි. ගොඩ දෙනෙක් අර මුහුදුව ළඟ හොඳට වාතාර්ශය හා අවුව ලැබෙන නිසා හොඳ පළදාවක් තියෙන නිසා ඒකත් එක්කම මේ ලුණු භාවිතයට ගොඩක් මේ යොමු වෙලා තියෙනවා. හැබැයි ඉතින් ලුණු භාවිත නොකරා කියලා අස්වැන්නේවත් එහෙම ගැටලුවක් නැහැ. මොකද සෝඩියම් ඕන තරම් ලැබෙන අවස්ථාවල් තියෙනවා. හොඳයි අපිට තවත් දුරකථන එමුතුමක් තිබෙනවා. අපට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝන් අනේ මමත් කතා කරන්න මේ අර රේඩියෝ එක ළඟ යනකොට මේක මට කරගන්න ටිකක් අපහසු වුණා. ඉස්සෙල්ලා අබගහ සම්බන්ධයෙන් අර කඩේ ඉන්නවා කියලා කිව්වේ ඒක දැනගන්නයි සමාවෙන් නැවත කතා කරාට. අඹගහට අර අපිට කිව්වේ කඩි දිමියෝ ඉන්නවා කියලා. ඒකට දුන්න උත්තරය අහගන්න බැරි වුණාලු. ඒක තමයි අපි නැවත කියමු. මේ කඩි ගෝමි මම හිතන්නේ අපේ ගහට හානි කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ ඒක සුද්ධ කරන්න. හොඳට සුද්ධ කරලා ඉවල ඒගොල්ලන්ගේ ගෝමින්ගේ ජනාවා සහ කඩින්ගේ මේ ගුහාවල් කියන්නේ තැන් ටික කඩලා පිරිසුදු කරගත්තා නම් හරි. මොකද රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. වෙළඳ පොලේ ඕන තරම් රසායන ද්‍රව්‍ය තියෙනවා. රසායන ද්‍රව්‍ය කිව්වත් එක නිසා පාවිච්චි කරන්න එපා. හොඳයි 268 24 11 268 94 28 දුරකථන අංක දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔව් කතා කරන්න. හලෝ. ඔය ගැටලුව පැහැදිලි කරන්න මහත්මයා. ඔව් මම කතා කරන්නේ සමරවීර එළි. එතකොට කොච්චි වගාවේ අපිට සාර්ථකව කරගන්න පුළුවන් විදිය පිළිබඳව විස්තරයක් කරන්න ඕනේ. ඒක බීජ ලබා ගැනීම සහ අර ඒක හයිබ්‍රිඩ් බීජ තියෙනවද කියන එක දැනගන්න ඕනේ.
ඔව් පැහැදිලි වශයෙන්ම අපි අද කොච්චි වගාවේ ඉන්නේ මේ ප්‍රශ්නත් එක්ක තියෙන ගැටලු කාර්ය තත්ත්වයට එක්ක මම හිතන්නේ ඔව් හයිබ්‍රිඩ් බීජ තියෙනවා F1 බීජ තියෙනවා පිකන්ටේ රෙඩ් කියලා වර්ගයක් තියෙනවා ඊට පස්සේ ෆ්‍රීමලාගේ තව එකක් තියෙනවා ඒක හැබැයි ඒවා ඔක්කොම කියන්නේ ලා පාට ඒවා මේවා F1 ඒවා ඒක නිසා ගැටලුවක් නැහැ අපි බලාපොරොත්තු වෙන බීජෙම ලැබෙන්න පුළුවන් ගොඩම ගැටලුව තියෙන්නේ මේ බීජ හොයාගන්න එක නිසා මං කිව්වේ තවන් වලන් ගන්න ගියාම පැලවල ඒගොල්ලන් හිටන දෙයක් තවන් දාලි වල කොච්චි කියලා නැත්තම් බොනට් කොච්චි කියලා හැමෝටම විකුණනවා සාමාන්‍ය රුපියල් 60ක් වෙනකම් විකුණනවා පැලයක් රුපියල් 30 35 40 වගේ යනවා. ඉතින් වෙලා තියෙන හොඳම දේ තමයි ඔබට හම්බ වෙන මේ කොච්චි වර්ගයකින් තවන් දාන එක තමයි හොඳම. මොකද තවන් කරු කරන්නේත් ওই දෙයමයි. එහිදී තවන් කරු කරන්නේ මේ ඔක්කොම දාලිවල රසායන ද්‍රව්‍ය දාලිවල සාමාන්‍ය නෙට් හවුස් එකක එහෙම හදලා ඕලන්ට ලාමක පැල නැත්තම් දැඩි නොකරපු පැල දෙනවා. දැඩි නොකරපු පැලයකින් බෑ අපිට අපි හිතන අස්වැන්නකට යන්න එක්කෝ පැලේ හරියාකාරව පැල කරගන්න. ඒක නිසා හොඳම දේ තමයි බොහෝ වෙලාවට කොච්චි වල පැලවීමේ ප්‍රතිශතය බොහොම අඩු වෙනවා කොච්චි මේ කරලෙන් වෙන් කරපු හැටි. ඒක නිසා කරලෙන් වෙන් කරපු හැටිම තවන්ට දාගන්න පුළුවන් නම් ගොඩාක් වැදගත්. මේදී තවන් සකස් කිරීමේදී හොඳට ජීවාණුහරණය කරගන්න ඕන පස. ප්‍රධාන වශයෙන්ම මතු පිටපස් එකකට හලාගත් මතු පිටපස්සේ එකට කාබනික පොර කොටස් එකක් කලවම් කරලා මේ මිශ්‍රණය එක්ක උණු වතුර භාවිතා කරලා ජීවාණුහරණය කරගන්න නැත්නම් පුච්චල ජීවාණුහරණය කරගන්න නැත්නම් රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා ජීවාණුහරණය කරගන්න. හොඳට ජීවාණුහරණය කරගත් එකට කොච්චි කරලෙන්න වෙන් කරගත් ඇට දැම්මත් කමන්නේ නැත්නම් කොච්චි කරලෙ වෙන් කරගත් ඇට දෙක සොඳින් හොදලා දවස් 2-3ක් ඇතුළත අනිවාර්යෙන් තවන්න දාලා පැල ටික හදාගන්න. පැල ටික හදාගෙන හොඳට වැස්සට තෙමින් නැතුව තවන්න තියාගන්න වතුර දෙන්න හොඳට පැල ටික හදාගන්න. එහිදී පැල තේරීමක් කරන්න, පැලි දැඩි කරන්න හොඳටම. ඒ කියන්නේ වතුර නොදාති සිටින්න මුල් අවසන් අවස්ථාවේදී කියන්නේ දවස් 21ක් 18ක් විතර යනකොට වතුර දෙන්න එපා. එක පාරක් වතුර දෙන්න. ඊට පස්සේ අවුවට දාන්න. ඒ කියන්නේ ශක්තිමත් පැලයක් හදන්න. කොච්චි වල තියෙන ගැටලුව තමයි ඒගොල්ලෝ බොහොම දුර්වලයි. දුර්වල වුණොත් එහෙම එයා ශ්‍රේෂ්ඨයට ගියාට පස්සේ එයාට තනියෙන් ජීවත් වීමේ හැකියාව නැහැ. බොහෝ ලාවට රෝගකාරී තත්ත්වයක් නිසා අධික හිරුවලි නිසා විනාශ වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. ඒ නිසා ශක්තිමත් කරන්න. ඊටත් වැඩි අපි දාන කොච්චි පැල වලින් හොඳ වර්ධනය හොඳට තියෙන පැල පමණක් වගාවට යොමු කරගන්න. ඒක නිසා තේරීමක් කරන්න. පැල තේරීමක් කරන්න, දැඩි කරන්න, ඒ වගේ පැලයක් අරන් ගිහිල්ලා ශේෂ්ත්‍රී ඉඳන්න පුළුවන්. මේක විවිධාකාර විදිහට ඉඳන්න පුළුවන්. එකක් තමයි බඳුන් මිශ්‍රණයක් සකසා බඳුන් වල ඉඳන්න පුළුවන්. නැත්නම් ශ්‍රේෂ්ත්‍රී කෙලින්ම වලවල් කපලා ඉඳන්නත් පුළුවන්. ඉතින් මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ අපිට බොහෝ වෙලාවට කොච්චි වලට එනවා බැක්ටීරියා හිටුමැරීමේ රෝගේ. ඒ කියන්නේ බොහෝ වෙලාවට කරල් එක්කම තීද්දි ගහ විනාශ වෙලා යන්න පුළුවන්. නැත්නම් පොඩි කාලෙම ගහ විනාශ වෙලා යන්න පුළුවන්. මේ සඳහා ලොකු රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා මේක පසේදී අමාරුයි අපිට මේකෙන් ගොඩේමක් වෙන්න. ඒක නිසා හොඳම වැඩේ තමයි බඳුන් වල කරන්න. බඳුන් වලත් ආකාර කීපයකට කරන්න පුළුවන්. ඒක තමයි කොහොබත් ආශ්‍රිත බඳුනක් හදාගෙන කොහොබත් කියන්නේ පොලිතීන් මල්ලකට කොහොබත් වලින් හදාගත්ත මාධ්‍යයක් දාගත්ත බඳුනක් හරි පස් වලින් පුරවගත්ත බඳුනක් හරි මේ දෙකෙන් ඕන එකකට යන්න පුළුවන්. බොහෝ වෙලාවට කොහොබත් එකකට ගත්තොත් අපිට සියලුම රසායන ද්‍රව්‍ය හරි කාබනික හරි අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ලබා දීම වැදගත් වෙනවා. හැබැයි පස් මාධ්‍යකයේ කිව්වොත් අපිට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ප්‍රමාණය අඩුයි. මොකද පස් වල තියෙන පෝෂක ලවණ නිසා මේක අපිට හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන මුතුමක් තිබෙනවා ඔබට අවස්ථාව ලබා දෙනවා. හලෝ හලෝ ඔබට යොමු කරන්න මහත්මිය. මේ මගේ දොඩම් ගහක් තියෙනවා. දොඩම් ගහක් තියෙන අවුරුදු 5ක් විතර වෙනවා. මල් ඇදුණා එකපාරක්. ඊට පස්සේ ගෙඩියක්වත් නැහැ ඇදුනේ. මේ හොඳට අවුව තියෙනවා. පදිංචි ප්‍රදේශයයි මේ පැලය තියෙන්නේ මොන වගේ තැනකද කියලා කියන්න වෙනවා. නිකන් පොල් ගහක් තියෙනවා. පොල් ගහට ඊට පොඩ්ඩක් මෙහා. වතුර ගතිය. දියසීරා. ඔය දියසීරාව කොහොමද දන්නේ? වතුර ගතිය තියෙනවද? සීරාව නැහැ. යන උස්තනකට තියෙන එක. වෙලි ස්ථානයක් වගේ. දියසීරාව නැහැ. හරි. ඒ කියන්නේ එකපාරයි තමයි මල් ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ නේද? ඔව් එකපාරක් මල් ආවා. ගොඩක් ආවා. ඒ උනාට එක ගෙඩියක්වත් ඇදුවා. ප්‍රධාන වශයෙන් මම හිතන්නේ පෝෂක උණතාවයක් වගේ තියෙන මම හිතන්නේ පොටෑසියම් අධිකම ඒක නිසා කෙහෙල් එලි වගේ දෙයක්
භාවිතා කරන්න පුළුවන් නම් ඊටත් වැඩිය කන්ද මැද්දට අවුව ලැබෙන සලස්වන පුළුවන් පොල් ගහක් යට තියෙනවා ගුවා මම හිතන්නේ පොල් ගහ පෝෂණය උරා ගැනීම හැකියාවක් තියෙනවා ඊට අතර හෙවණක් රැඳෙනවා ඇති බොහෝලට අවුව ලැබෙන විදිහට මේක කප්පාදු කරලා අතු ටික පාත් කරගන්න පුළුවන් නම් අපි සාමාන්‍ය පැංගිරි කුලේ ශාක වලට පොල් එළිය එල්ලන එක කරන අතු පාත් කරගන්න අතු පාත් කරාට පස්සේ හොඳට කන්දට අවුව වැටෙනවා එතකොට මල්ලුත් ආපු මල් හොඳට පරාගණය වෙලා හැදෙන්න පුළුවන් ඊට අමතරව පොටෑසියම් ලබා දීමට එක්ක කෙසෙල් ලෙලි හරි පළතුරු පෝර හරි මොන හරි පාවිච්චි කරන එක ඉතා වැදගත් වෙයි. එහිදී පරාගන ශක්තිමත් වෙලා පරාගන වෙලා ගෙඩි හැදෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි වෙයි. ඔය කෙසෙල් ලෙලි කොහොමද පාවිච්චි කරන්න කියලා කියමු. කෙලින්ම කෙසෙල් ලෙලි පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් කෙසෙල් ලෙලි සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් විතර අරගෙන වතුර ලීටරයක විතර දාලා දවස් 14ක්වත් අඩුම ගන්න. කියන්නේ ලෙලි කුඩාවට කපලා කුඩාවට කෑලි වලට කපලා ඉවරලා ග්‍රෑම් 250ක් විතර කෙලෙලි අර කුඩාවට කෑලි වලට කපලා දවස් 14ක් වතුර ලීටරයක දාලා පාල් කරලා මේක පෙරලා මේකට එකට 10ක් විතර ආයි වතුර කලවම් කරලා එකට 10ක් කියන්නේ මේ ගන්න මිශ්‍රණය දැන් අපි ලීටරයක් යනවනේ ඔව් ලීටරයක් යනවනේ ලීටර තව ලීටර 10ක් කලවම් කරලා ඉවල අපිට පැල වලට දාන්න පුළුවන්. හොඳයි 268යි 24යි 11යි වගේම 268යි 94යි 28 අපේ දුරකථන අංක දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ මට දැනගන්න මම සුබ උදෑසන මම පානදුරෙන් කතා කරන්නේ මට ප්‍රශ්න තුනක් තියෙනවා එකක් මේ තියෙනවා ආත ගහක් ඒකේ කොළ ටිකක් මේ පැත්තක් වේලෙන ගතියක් තියෙනවා ගෙඩි එන්නේ නැහැ අන්න ඒකට හේතුව අහන්න ඕනේ අනිත් එක තමයි දෙහි ගහේ නම් ප්‍රශ්න දැන් කිව්වා ඒකම ටිකක් කියන්න පුළුවන් නම් හොඳයි තක්කාලි වගේ වගාව ගැන බොහොම ස්තුතියි මහත්මිය ඔබ රැඳී සිටිනවා නම් තක්කලි වගාවේ ඔබට මොනවද දැනගන්න ඕනේ කියලාත් කියන්න වෙනවා. මගේ හොඳට පැලේක ගෙඩිය ආවා. දැන් මේක මේ ටිකක් පැලේ එකපාරට මැරෙන්න වගේ. කොළ පණ ගහලා නැහැ. මොකද ගෙඩිය එක 20ක් විතර පැලෙන් ආවත්. දැන් තීනවා. පැහිලා නැහැ. ඒවා ටිකක් මැලෙවෙන ගතියක් තියෙනවා. බොහොම ස්තුතියි මං ඉන්නවා. මං හිතන්නේ පශ්චිම අංක මාර්ගයෙන් අංගමර තත්ත්වයක් උදා වෙලා තියෙන පල්ලහ කොළ ටික ඔක්කොම කහ පාට වෙලා වේලිලා මේක දිලීර රෝගයක් මේ සඳහා අපිට බොහෝ වෙලාවට ගෙවත්තකදී පාවිච්චි කරන්න වෙන්නේ දිලීර නාශකයක් පාවිච්චි කිරීමේ ගැටලුවක් තියෙනවා හැබැයි බෝඩෝ මිශ්‍රණය පුළුවන් පාවිච්චි කරන්න ඒ කියන්නේ තඹාඩංගු දෙයක් අපිට ගෙදර හදා ගන්න පුළුවන් මං හිතන්නේ ඒක පස්සේ වෙලාවක හොඳට හරියාකාරව කතා කරමු මොකද ටිකක් විස්තරාත්මක කියන්න දෙයක් බෝඩෝ මිශ්‍රණය හදලා පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් පුළුවන් ටිකක් වළක්වා ගන්න ඊට අමතරව පුළුවන් ඕනනම් මේක ගොවීන් කරන දෙයක් කරන්න බලන්න එලකිරි කහයි පාවිච්චි කරලා මේක හදන්න පුළුවන් ඒ කියන්නේ අපිට පුළුවන් එලකිරි මිලි 250කට වතුර ලීටර් 5කට කලවම් කරලා මේ සඳහා කහ කුඩු තේ හැන්දක් වතුර නටන උණු වතුර දිය කරලා මේ මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරලා තක්කාලි ගස් වලට ස්ප්‍රේ කරන්න. බොහෝ වෙලාවට මුලටත් එක්කම දාන්න. එතකොට ඔය දිලීර රෝග වලින් ටිකක් ආවරණය වෙන ස්වභාවයක් තියෙනවා. මොකද මේක ගොවියෝ කරන වැඩක් ප්‍රතිඵලක් අපිට ගන්න. අපි ආපහු කියමු අවශ්‍ය ද්‍රව්‍ය ටික. අපි කියන්නේ නැවුම් කිරිය කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් මිලි 250කට වතුර ලීටර් 5ක් කලවම් කරලා මේ සඳහා උණු වතුරෙන් දිය කරගත්ත කහ තේ කුඩු තේ හැන්දක් කහ කුඩු තේ කුඩු තේ හැන්දක් හොඳින් මේකට දාලා ඉවල කලවම් කරලා ඉවල ගහට ස්ප්‍රේ කරන්න මුලටත් වක් කරන්න මේකෙන් ලොකු සහනයක් ලැබෙයි. හොඳයි තව ගැටලුවක් යොමු කරා ආත පිළිබඳව කොළ වේලෙනවා කව ගෙඩි නැහැ. ඔව් බොහෝ වෙලාවට මම හිතන්නේ ඔය මේ අනෝදගස් වල බොහෝ වෙලාවට එනවා මේ පසු මැරීම. ඒ කියන්නේ බුඩ ඉඳන් කොටස් මැරීගෙන යනවා. මෙහිදී කොටස් මැරීගෙන යන කොටස් ටික කපලා අයින් කරොත් ගහ බේර ගන්න පුළුවන්. නැත්නම් දිගටම ඇවිල්ලා ගහ මැරෙනවා. සාමාන්‍යයෙන් අනෝදගහ කවුරුත් දෙකක් තුනක් යනකොට ඔය පසු මැරීම ඇවිල්ලා හොඳ අපි කපලා අයින් කරේ නැත්නම් කොටස් අනිවාර්යයෙන්ම මුළු ගහටම ව්‍යාප්ත වෙලා විනාශ වෙන තියෙන හැකියාව වැඩි. මේක නිසා මේ රෝගී තත්ත්වය නිසා බොහෝලාට මල් හට ගැනීමත් අඩු වෙලා ඇති. ඒක නිසා කොටස් අයින් කරලා ගහ සුද්ධ කරගත්තොත් අපිට පුළුවන් ඉස්සරහට ඵලදාවක් ගන්න. ඔව් සමහර වෙලාවට ඔබට අපි මේ කියන විස්තර ලියා ගන්න හරි එහෙම බැරි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මේ වැඩසටහන ඔබට පුළුවන්කම තිබෙනවා සජීවීව නරඹන්නටත් අපේ ස්වදේශී සේවා මුහුණු පොත ඔස්සේ ඒ වගේම YouTube channel එකනොත් නැවත ශ්‍රවණය කරලා ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. එම මාධ්‍යවලින් අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා අපට අවස්ථාව ලබා දෙනවා. හලෝ මම බලංගොඩින් මේ අස්මියා කතා කරන්නේ. මේ මම කුරුඳු මේ වගාව පටන් ගත්ත මේ 3 වෙනිද තමයි මේ හිතෙව්වේ. ඊට පස්සේ මම මොනවද කරන්න ඕනේ?
දර්ශන මහත්මයා කුරුඳු වගාව සම්පූර්ණයෙන් කියලා දෙන්න වෙනවා අපිට. මේක තමයි. එතකොට ගොඩාක් වෙලා එන කතන්දරයක් අපිට මං හිතන්නේ වගාවක් කරා කිව්වනේ. එතනින් නම් අපිට ටිකක් දෙන්න පුළුවන්. හැබැයි වගාව පරීක්ෂා කරගෙන අපනයන සංවර්ධන අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගන්නවා ගොඩාක් හොඳයි. මොකද කුරුඳු කියන්නේ අපනයන තත්ත්වයේ භෝගයක් මේ සඳහා අවශ්‍ය කරන පෝර ටික ගාන්න මේ ටික හරියට කරව කරනවා. හැබැයි දැන් හිටවල මං හිතන්නේ සතියක් විතර කියන්නේ මං හිතන්නේ සතියක් විතර කියන්නේ මෙහෙදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ වල් මර්ධනය සහ පොහොර භාවිතය. ඒක නිසා ඉස්සරහට ඔබතුමීට පොහොර භාවිතය කියන ලොකුවට කරන්න වෙයි. මොකද කාබනික පොරත් රසායනික පොරත් අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න වෙයි. ගැටලුව තියෙන්නේ මේ වගාව කොච්චරක්ද මොන ප්‍රමාණයක් තියෙන කියන එක අපිට අවබෝධයක් නැහැ. තියෙන තැනත් අනුව සමහරට පසේ තියෙන පෝෂක පදාර්ථ එක්ක වෙනස් වෙනවා. කුරුඳු වගාව ලොකුවට කරනවා නම් අනිවාර්යෙන් පස් සාම්පලය පරීක්ෂා කරගෙන පසේ තියෙන පොර මොනවද කියලා බලාගෙන pH එක කොච්චරද කියලා බලාගෙන අවශ්‍ය කරන කුරුඳු වගාවට අවශ්‍ය කරන විදිහට pH එක හා පෝර ප්‍රමාණය ලබා දීම ඉතාම වැදගත්. මේක නඩත්තු කිරීමක් කරගන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන්ම මේක ගහ හැදුනට පස්සේ මේකේ අපිට ප්‍රධාන කඳ ආවට පස්සේ මේකේ අපි හිටවන්නේ බොහෝ වෙලාවට පැල 5ක් 6ක් විතර තියෙන ප්‍රමාණයක්. ඒ නිසා මේක නිරන්තරයෙන් දිගටම වර්ධනය වෙනවා. මුල් අවස්ථාවේ වර්ධනය වුණාට පස්සේ අවුරුද්දක් ඊට පස්සේ ගියාට පස්සේ මේකේ බැඩි අතු කපලා අයින් කරලා දාලා මේ සඳහා හොඳට වර්ධනය කර ගන්නවා. මොකද අපි මේකේ ගන්න පොත් එහෙනම් ගහ හොඳට හදා ගන්න ඕනේ. ගහ හොඳට හදාගෙන සඳහා හොඳට පෝර පාවිච්චි කරලා ගහ හොඳට සකසාගෙන තමයි අපිට හොඳට පැතුරුණු පඳුරක් සකසා ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන කාබනික පෝර රසායනික පෝර දාලි වල ගහ හදාගෙන ඊට පස්සේ ගහයෙන් අපිට අවශ්‍ය කරන දේවල් ටික ලබා ගන්න පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන එමුතුමක් තිබෙනවා අපට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. කතා කරමු. මේ කුණාගලින් කතා කරන්නේ දෙහි කුඹරෙන් මට ඉඟුරු වගාව ගැන දැනගන්න ඕනිකම තියෙන්නේ. මේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ මම ඉඟුරු සාමාන්‍යයෙන් අක්කර කාලක විතර වගේ වගා කරා. ඉතින් ඊට පස්සේ අර නියගෙට අහුවෙලා ඒ ඉඟුරු ගස් දුර්වල වුණා. මේ ගලව ගන්න බැරි වුණා. බීම තලපොල් වගාව යටතේ තමයි මම මේක කරන්නේ. ඉතින් ඊට පස්සේ මම කරපු වැඩේ ඒ ඉඟුරු ටික එහෙම තියෙන්නලා මේ ගලවන්නේ නැතුව ආපහු වසුන් යොදලා වහලා මේ අවුරුද්දේ ඒ අස්වැන්න ගන්න පුළුවන් වෙයි කියලා බලන්න මට මේක සාර්ථක වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒක ගැන දැනගන්න තමයි. බොහෝ වෙලාවට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද වෙලා ගැටලුවක් ආවොත් වෙන්නේ පැල ගහන්නේ වැඩිකම්. මොකද දැන් ගිය පාර අස්වැන්න නෙලා ගත්තේ නැති නිසා ගොඩාක් වෙලාවට බීජ පැල වෙලා ඇති ගොඩාක් පඳුරු ගහලා ඇති. ඒක නිසා බොහෝ වෙලාවට වෙන්නේ මේ පැලග නිසා අස්වැන්න පොඩි ප්‍රමාණයක් අඩු වීම මිසක් අස්වැන්නට කිසි ඒ කියන්නේ අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන් අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද පැල ගහන්නේ වැඩි නිසා. අනිත් එක අර පිරිසුදුකම ඒ කියන්නේ කුණු වෙච්ච කොටස් අනම්මනම් ඒ කොටස් එක්කම දිලි රෝග ව්‍යාප්තියකුත් වැඩි වෙන්න පුළුවන්. මොකද පරණ වගාවත් ඒක තියෙන නිසා. මොකද ඒයින් අලුත් වගා අලුත් මේ අල තමයි ඇති වෙන්න තියෙන්නේ. ඒක නිසා පරණ අල වලින් ටිකක් දිලි රහානි ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒත් දැන් මම හිතන්නේ දැන් අවශ්‍ය කාලේ ගිහිල්ලා තියෙන. ඒක නිසා මම හිතන්නේ ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. අපි ටිකක් පැහැදිලි කරලා කියමු. කොයිදා කාලයකටද ඉඟුරු වගා කරන්න ඕනේ? කොච්චර කාලයකට පස්සේ දාස් වෙන්න ගන්න ඕනේ? අස්වැන්න ගන්නකොට කොහොමද ඒක හඳුනගන්නේ? මේ අස්වැන්න සුදුසු කාලය කියලා හඳුනගන්නේ කොහොමද? මේ ටික පැහැදිලි කරමු. ප්‍රධාන වශයෙන්ම අපිට මාර්තු වලින් පස්සේ, කියන්නේ අපිට මාර්තු වලින් පස්සේ ඉඟුරු හිටවන්න පුළුවන්. මාර්තු, අප්‍රේල්, මැයි වෙනකම්. මේ මාස තුනේ අපිට හොඳින් ඉඟුරු වගා කරන්න පුළුවන්. මොකද ඉඟුරු කියන භෝගේ මේ කාලේ වෙනකොට හොඳින් වර්ධනය වෙනවා. ඒ කියන්නේ පැලවෙන්න පටන් ගන්න ස්වභාවිකව. එතකොට අපි ඒ කාලේ හිටවන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ අපිට දෙසැම්බර් මාසේ අපේ ලංකාවට ලැබෙනවා අඩු මේ කියන්නේ හිරු කාලේ වෙනසක් අපිට ඇති වෙනවා. මේ වෙනස පැන්නට පස්සේ අපිට ජනවාරි පෙබරවාරි වෙනකන් ඉඟුරු ගලව ගන්න පුළුවන්. ඉඟුරු වල මූලික ලක්ෂණය තමයි ව්‍යාජ කඳ. අපි දකින්නේ ව්‍යාජ කඳ උඩ තියෙන්නේ මේ කොටස් ටික මැරෙනවා. මේ කොටස් ටික මැරිලා වේලිලා ගියාට පස්සේ අපිට පුළුවන් ඉඟුරු අස්වැන්න නෙලාගෙන සකසා ගන්න. හොඳයි අපි මම කතා කරමු කොච්චි වගාව පිළිබඳව. කොච්චි වගාව ගත්තට පස්සේ ප්‍රභේද ටිකක් සඳහන් කරලා වගාවට යමු. ප්‍රභේද කිව්වහම තියෙන්නේ බොහෝ වෙලාවට අපිට මේක ස්ථිරසාර ප්‍රභේදයක් නැහැ. බොහෝ වෙලාවට අර මේ F1 නැත්තම් ආනයනික බීජ આવොත් ඒක තමයි තියෙන්නේ අපිට ප්‍රභේදයක් හැටියට තියෙන්නේ. අනිත් ඒවා තියෙන්නේ දේශීය කොච්චි. මෙහිදී අපි කියනවා නොඑක ආකාර කොච්චි වර්ග කියන්නේ හීන් කොච්චි, සුදු කොච්චි, ඒ නොඑක ආකාර දේවල් වලින් කියන ඊට පස්සේ අපි බොනට් කියලා දැන් අපි අදහස් කරන කොච්චි වර්ගයක් තියෙනවා. ටිකක්
මේ පිරුණු නැවුණු ස්වභාවයක් සහිත වටිනාකමින් වැඩි සාමාන්‍ය කිලෝ එක රුපියල් 2000ක් වගේ යන තද පාට ටිකක් අර ආවේනික සුවඳ ටිකක් අපි ව්‍යංජන දැම්මට පස්සේ නිරන්තරයෙන් රැඳෙන ඊට අමතරව මධ්‍යස්ථ සරගතියක් සහිත තියෙන. හැබැයි මේවේ කොච්චි වල ස්ථාවර වෙලා නැහැ මෙහෙමයි කියලා ප්‍රභේදයක්. ඒක නිසා තමයි මේ ගැටලුව ගොඩක් වෙලාවට දෙපාර්තමේන්තු සතුත් මං හිතන්නේ තාම එහෙම එකක් නැහැ. දැන්ට ඒ සඳහා පරීක්ෂණ කරමින් පවතිනවා. හැබැයි දුකාරේදී එහෙම ප්‍රභේදයක් එළියට එයි. හැබැයි මේක ස්ථාවර නැති නිසා අපි සාමාන්‍ය කොච්චි කරලකින් අරන් ඇට පැල කරාට පස්සේ විවිධාකාරයේ වර්ග එන්න පුළුවන්. එක්ක දිග, එක්ක කොට විවිධාකාර හැඩ වලින් සහිත කොච්චි එන්න පුළුවන්. මේක තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. මොකද ස්ථාවර නොවන නිසා. ඒක නිසා හොඳම දේ තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ පිරුපුන් පිරිච්ච කොච්චි අරගෙන මේකෙන් තවන දාගන්න එක. බොහෝ දෙනෙක් දැන් කොච්චි කිව්වහම මිරිස් වලට පටලව ගන්නවා. හැබැයි මේක මිරිස් වලට වඩා වෙනස්. මොකද මිරිස් හොඳටම අස්වැන්න දෙන්නේ අවුවේ. හැබැයි කොච්චි සාමාන්‍යයෙන් අපි දකිනවා තෙත් කලාපේ මාතලේ පැත්තට වෙන්න, බුලසිංහල පැත්තට වෙන්න සාමාන්‍ය හේවණක් සහිත හොඳට වර්ධනය වෙන කොච්චි ගස්. සාමාන්‍ය මේවා නිකන් අපේ උසට වගේ වර්ධනය වෙලා හොඳට සාමාන්‍යයෙන් අපේ පරණ ගෙවල් වල කුස්සිය පැත්තේ පිළිකන්නට වෙන මේක ඉබේ හැදිච්ච භෝගයක්. ඊට වඩා දැන් මේක ව්‍යාපාරක මට්ටමට ගිහිල්ලාම දැන් මේක වගා කරන්න පුළුවන් තත්ත්වයට ඇතිලා තියෙන වටිනාකමක් තියෙන නිසා. ඒක නිසා මේ සඳහා 30ක විතර හේවණක්. කියන්නේ සම්පූර්ණ 50ක් විතර දෙකෙන් පංගුවක හේවණක් ආවොත් මෙයා වර්ධක විතරයි එන්නේ. මල් හදන්නේ. මෙයාට 30ක විතර හේවණක් දෙන්න පුළුවන් නම් අපිට හොඳටම මේකේ අස්වැන්න ගන්න පුළුවන්. මොකද හොඳ වර්ධකයක් තිබුණොත් විතරයි කොච්චි ගහේ අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මිරිස් ගහ වගේ කොට ගහක් වුණොත් එහෙම අපිට මේකේ අස්වැන්නකට යන්න තියෙන අවස්ථාව අඩුයි. බොහෝ වෙලාවට අපිට ලොකු අස්වැන්නක මේක වාර්ෂික කියන්නේ බහුවාර්ෂික භෝගය සාමාන්‍ය අවුරුදු 1.5 2ක් විතර හොඳ පරිසර තත්ත්ව අපිට දෙන්න පුළුවන් නම් අපිට රක බලා ගන්න පුළුවන්. ඇත්තටම ඒ තරම් දීර්ඝ කාලයක් හැදිලා හොඳට අපිට අස්වැන්නක් දෙන භෝගයක්. මෙහිදී ප්‍රධාන වශයෙන් 30ක් කියන 30ක හේවණ ගැන ගොඩාක් හිතන්න. මොකද තද අවුගේ කොච්චි හදන්න යන්න එපා. ගොඩාක් ගැටලු තියෙනවා. මොකද පැලමැක්කගේ හානි, කුඩිත්තගේ හානි, මයිටාවාගේ හානි, මිරිස් වලට එන ලොඩ රෝග ටික ඔක්කොම වෙනවා. ඊට අතර මේක කොච්චි කොලේ ගත්තට පස්සේ එක පළල කොලයක්. ඒක නිසා මෙයා හේවන්නේ ටිකක් හොඳට වර්ධනය වීලා හොඳ ශාකයක් හදන්න පුළුවන් එකක්. හොඳයි අපි තව ටිකක් කතා කරමු පසුව රෝග මොනවද මේවා පාලනය කරගන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව. 2.68යි 24යි 11 ඒ වගේම 2.68යි 94යි 28 අපේ දුරකථන අංක. ඒ වගේම ඔබට ස්වදේශීය සේවා මොහොන පොත ඔස්සේත් මේ වැඩසටහන නරඹන්නට හැකියාව තිබෙනවා. දුරකථන එමතුමක් තිබෙනවා ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔබට යොමු කරන්න. හෙලෝ කතා කරන්න මහත්මිය. මේ මම හරි ආසාවෙන් මේ මම ඉන්දිරිය හදාගෙන හිටියා මේ කරපිංච පැලයක්. දැන් මේ අඩි 5ක් 6ක් විතර උසක තියෙනවා. මේ ඊයේ පෙරේදා ඉඳලා මේ ගහ ඔක්කොම කළු වෙලා. කොළ ඔක්කොම කළු වෙලා. එතන තියෙන අනික් ගස් වලට ලෙඩේ බෝ වෙලා ඒ ගස් වලත් අතු කළු වෙලා. ඔව් එතන තැඹිලි ගස් දෙකක් තියෙනවා. ඒ තැඹිලි ගස් දෙකත් අතු කළු වෙලා. මහත්මිය පදිංචි ප්‍රදේශය කියන්නේ පදිංචි ප්‍රදේශය සඳහන් කරන්න අපිට. ඔබ පදිංචි වෙලා ඉන්න ප්‍රදේශය මොකක්ද? පිළිමතලාව නුවර පිළිමතලාව. මම හිතන්නේ අපි හිතන් හිටියේ මේ අපි හිටපු රෝග කියන්නේ මේ පලිබෝධකයේ හානියක් අපි වැටලා බල ප්‍රදේශයේ දැන් හිටිය පොල් ගස්, තැඹිලි ගස් ආදී සුදු මැස්සාගේ ව්‍යාප්තිය බොහොම දරුණු ලෙස කොළඹ පහ කළුතර ප්‍රදේශවල බොහොම ව්‍යාප්ති වෙනවා. මම හිතන්නේ දැන් පිළිමතලාවගේ රට අභ්‍යන්තරයේ තියෙනවා කියලා මට හැඟෙන්නේ. මොකද සුදු මැස්සාගේ හානිය නිසා තමයි ඔය වෙලා තියෙන්නේ. ඔය කරමින්ච ගහේ නෙමේ ලෙඩේ තියෙන්නේ වාගේ තැඹිලි ගහේ. තැඹිලි ගහේ බලන්න සුදු පාටට කැඳිලි හදාගත්ත හුළඟක් අහපුවාම විසි වෙන සුදු මැස්සා කියන සතා ඇති. ඒ සතා තැඹිලි ගහේ විෂූරා බීරේවල ඒ සතා බයිස්ට්‍රයිව් කරනකොට ඒ බයිස්ට්‍රයිව් සීනි කරපින්ච ගහේ තැම්පත් වෙලා මේකේ හැදෙනවා දිලීරය. නැත්නම් අපි කියනවා දිලීරයක් ආසාදෙනවා. ඒක තමයි කළු පාටට පේන්න තියෙන්නේ. අපි ඉස්සල්ලාම් ප්‍රතිකාර කළ යුත්තේ
පොල් ගහේ යටිපැත්තේ ඉන්න සුදු මැස්සට. හැබැයි මේක වසංගත තත්වයකින් බොහෝ වෙමින් යනවා. මම හිතන හොඳ දෙයක් අද කතා කරන්න හම්බෙච්ච එකත් ගොඩක් හොඳයි. මොකද මේක රට පුරාම ව්‍යාප්ත වෙලා යනවා. වැස්සක් ආවත් මෙයා විනාශ වෙන්නේ නැහැ. මොකද පොල් කොලේ යටිපැත්තේ මෙයා ඉන්නේ. ඒක නිසා මෙයාට වර්ෂාවෙන් කිසි හානියක් වෙන්නේ නැහැ. අපි මේකේ මුල් අවස්ථාවේදී කරන්නේ අධිපීඩන ජල පහරක් එල්ල කරලා ඉවරලා මේක සුද්ධ කරගන්න පුළුවන් පළවෙනි එක. දෙවෙනි එක තමයි අපිට මේ සඳහා රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ. මොකද මේ ඔක්කොම තියෙන ගෙවතු ආශ්‍රිතව. ඒක නිසා පොල් සංවර්ධන මණ්ඩලයයි කුෂිකර්ම දෙපාර්තමේන්තුව එක්කහුවලා මේ සුදු මැස්සාව හානි කරන සුද්ධ සතෙක්ව, ඒ කියන්නේ ඒ ආශ්‍රිත යාව භක්ෂණය කරන සතෙක්ව දැන්ට හඳුනා දෙන්න යන වැඩපිළිවෙලක් දැන්ට දෙපාර්තමේන්තු දෙක හරහාම ක්‍රියාත්මක වේ. ඒකබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින. මම හිතන්නේ දුරු කාලයේදී ඒ අවශ්‍ය කරන සතාව ගෙනහල්ලා මෙහිදී වර්ධනය කළ ඉවල මේ හානිය වළක්වා ගන්න පියවර ගනි. එතකන් අපිට කරන්න වෙන්නේ වතුර ස්ප්‍රේ කරලා මේක පොඩ්ඩක් පාලනය කර ගැනීමයි. ඒ කියන්නේ ආරම්භයේදීම එහෙම කරන්න වෙනවා. ආරම්භයේදීම එහෙම කරන්න වෙනවා. මොකද ගොඩ දෙනෙක් පොල් ගහේ උඩ බැලුවට මම හිතන්නේ බලන්නේ ගෙඩි දිහා විතරයි, කොළ දිහා බලන්න. කොළ ඔක්කොම සුදු පාට වෙනවා. සුදු පාට වෙලා සුදු මැස්සාගේ හානිය දරුණුට එනවා. බොහෝ වෙලාවට තැඹිලි ගස් මැරෙන්න තියෙන ස්වභාවය වැඩි. බොහෝ වෙලාවට තෙත් කලාපේ ගම්පහ කොළඹ කළුතර බොහෝ වෙලාවට තැඹිලි ගස් විනාශ වෙලාම තියෙනවා, මැරලා ගිහලා තියෙනවා. පොල් වලට සෑහෙන්න හානියක් කරලා තියෙනවා. ඒ අතර පොල් අස්සන්නත් බොහොම අඩු කරලා තියෙනවා. හොඳයි, අපිට තවත් දුරකථන එමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව. හලෝ. කතා කරන්න. මම කඩවතින් කතා කරන්නේ. සුබෝදෑසන. සුබෝදෑසන. කිරියගුණ කලයක් තියෙනවා. ඒක නිතරම පණුව කාලා කොළ නැතිව ඒක කාලෙකට විතරයි කොළ එන්නේ. ඒකත් එමය. තව ලූට්ස් මුල් හිටවල තියෙනවා. ඒවා දරු අපි කපා ගන්න. ඊට පස්සේ ආපහු ලින්ක්ස් හිටවන්න පුළුවන්ද කියලා. ඔව් මම හිතන්නේ ලීස් ප්‍රශ්න ගත්තොත් ආයෙ අර හිතවපු කොටස ආයෙ කපලා ගත්තට පස්සේ මේක ආයෙ වර්ධනය වෙනවා. පෝර අවශ්‍යතාවය ලබා දෙන්න පුළුවන් නම් ඒක තව එකපාරක් විතර ලබා ගන්න පුළුවන් වෙන්නේ. ආයෙ නැත්තම් අලුත් මේ ලීස් මූලකට යන එක තමයි වැදගත්. කිරියාගොඩ ගහ වෙලා තියෙන අපිට රසායන ද්‍රව්‍ය කියන්න බෑ. මේක පාවිච්චි කරන කොළ කන අපේ පාරම්පරික අපේ මැල්ලුමක් හැටියට පාවිච්චි කරන දෙයක්. මේ සඳහා බොහෝ වෙලාවට හොඳයි. අපි කියනවා පාවිච්චි කරන්න කියලා. දැන් අපි කරපිංච ගහට කියන්නේ ඒකෝ හාල් මොනවාද හාල් මැස් හොදපු වතුර ටිකක් හරි මාළු හොදපු වතුර ටිකක් හරි දාන්න කියලා ගහට. දැන් අපි කොට දෙනෙක් දාන්නේ ගහේ මුලට නෑ, දාන්න ඕන කොළවලට. හැබැයි මේ කිරියාගුණ වලටත් අපිට පුළුවන් කරන්න ඒ වැඩේ. මොකද එහෙම වුණොත් එහෙම මැස්සෝ රැඳෙනවා. මැස්සෝ රැඳුනොත් එහෙම තියෙන පණුවන්ගේ හානිය බොහෝ වෙලාවට වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් කොහොම නිසාරක පාවිච්චි කරන්න. වෙළඳ පොලේ වලට කොහොම නිසාරක ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකිනුත් පණුවන් මර්ධනය කිරීම හැකියාවක් තියෙනවා. හොඳයි, කොහොම නිසාරකේ හදන හැටිත් කියමු. ඔව්, අපි කියනවා නම් කොහොම කොළ ගන්නවා නම් කොළ 250ක් අරගෙන හීනියට කොටලා ඉවරලා වතුර ටිකක් දාලා කොටන්න. බොහොම වතුර පොඩි ප්‍රමාණයක් දාලා කොටලා ඉවරලා මේක පැය 12ක් අඳුරේ තියන්න. අඳුරේ තියලා ඉවරලා මේකට වතුර ලීටරයක් වෙන්න දාලා පෙරලා මේකට සබන් කුඩු තේ හැන්දක් දාලා ඉවරලා අපිට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒක කොහොම කොළ ඊට පස්සේ කොහොම ඇට වලින් හදනවා නම් කොහොම ඇට ගෙනහැල්ලා හීනියට කොටලා ඉවරලා තලපේ වගේ හදලා මේකත් පැය 12ක් හොඳට තියලා අඳුරේ ඊට පස්සේ මේකට වතුර ලීටර 16ක් වෙනකන් දාලා ඉවරලා පෙරලා සබන් කුඩු තේ හැන්දි දෙකක් විතර දාලා අපිට පුළුවන් මේක ස්ප්‍රේ කරන්න. හොඳයි, තවත් අපිට ගැටලුවක් යොමු වෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔව් හලෝ. මට දැනගන්න ඕනේ තිබ්බතු බීජ පැල කරගන්න විදියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැම්මාම පැලෙන්නේ නෑ. ඒක ක්‍රමවේදයක් තියෙනවා කියලා තිබ්බතු බීජ පැල කරගන්න සඳහා. ඔව්, ඕක ටිකක් අර තද කෝස්ටයක් තියෙන නිසා ගැටලුව තියෙන. නැත්නම් අපි ගන්න වම්බටු තාලන බටු වගේම තමයි ටිකක් හැබැයි තදයි. මේ සඳහා අපිට පුළුවන් නම් මේක පොඩ්ඩක් ඒ කියන්නේ මේකේ ටිකක් කල් ඒ කියන්නේ මේක හොඳට වෙන් කරගෙන අවුවේ වේලා ගන්න. ඒ කියන්නේ බටු ගෙඩියෙන් වෙන් කරපු හැටිම දාන්න එපා. පොඩ්ඩක් මේක හොඳට සුද්ධ කරන්න. මේකේ තියෙන පොඩි ජෙල් එකක් වගේ එකක්. මේක හොඳට යනකම් සුද්ධ කරලා හොඳට හොදලා ඊට පස්සේ මද පවන වේලලා තද අවුවේ වේලලා ඊට පස්සේ පැලට දැම්මොත් මේකේ අර වටේ තියෙන අර ජෙල් ගතිය නැති වුණොත් මේක පැලවෙන තියෙන අවස්ථාවක් බොහොම වැඩි. ඔව්, තාත් දුරකථන මතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව. හෙලෝ. කතා කරන්න මහත්මිය. හෙලෝ. ඔකට යොමු කරන්න. මට මේ අර වැටකොළේ බටේ තියෙනවා පළවලියක්. ඒ මල් පිටෙනවා. මල නැටුවෙන්න වැටෙනවා. ගෙඩි හැදෙන්න. වැටකොළේ වල චූටි මල තව පිපිලත් නෑ. ඒ උනාට කරල් ඔක්කොම කහ ගිහිලා.
මට වත්තු ලොකු ප්‍රශ්නයක් අනිත් එක මේ පොල් වල තියෙනවා. දැන් ඒක මං කියලා තියෙන්නේ අරිදා පොල් සංවර්ධනයකටත් කිව්වා. තාම බලන් ආවේ නෑ. රැයට ටෝච් එක ගහලා බැලුවාම තමයි මම දැක්කේ ඒක අර සුදු පිටි මස් කියන එක තියෙනවා. ඒ හින්දා මේ බලපෑමක් තියනවාද කියලා දැනගන්න ඕන. මේ වගාවල් ඔක්කොම වගේ මේ අඩාල වෙනවා. දැන් ගස් කොරන්න වෙනවා. ඒ වගේ ලෙඩ තියෙනවා. ඕ ප්‍රධාන වශයෙන්ම සුදු මැස්සගේ හානිය නිසා මුළු වගාවල්ම හානි වෙන්න පුළුවන්. හැබැයි වැටකොළුයි බණ්ඩු වල නම් ප්‍රශ්නේ මම හිතන්නේ පොටෑසියම් අධිකම තමයි මට පෙන්වන්නේ නම් මොකද මලෙන් එනවගේ එකම මල හැලිලා යන එක බොහෝ වෙලාවට පොටෑසියම් හානිය පොටෑසියම් අධිකම වෙන්නත් පුළුවන්. හැබැයි සුදු මැස්සගේ හානියත් ලක් වෙන්න තියෙන අවස්ථාවන් ওই භෝග දෙකට වැඩි. ඒක නිසා මේ දෙකත් පොඩ්ඩක් බලන්න වෙනවා. නැත්නම් ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා කෙහෙලෙලි මිශ්‍රණයක් හදලා මේ ගහන ස්ප්‍රේ කරන එකක් ඒ වගේ දෙයක් දාලා පොටෑසියම් ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. ඒ මගින් මල් පරිණත කරගෙන අස්වැන්නකට යන්න පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන මතුමක් තිබෙනවා. අපිට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ගැටළු යොමු කරන්න. හෙලෝ. කතා කරන්න මහත්මයා. මම කතා කරන්නේ කැලණියෙන් කතා කරන්නේ. ඔව් මගේ ප්‍රශ්නේ තියෙනවා මේ ආත ගහකුත් තියෙනවා ගෙඩියෙන්නේ නැහැ. දෙහි ගහකුත් තියෙනවා ගෙඩියෙන්නේ නැහැ. ওই දෙකටම මේ අවුව හොඳට වැටෙන තැනක තියෙන්නේ. ජලස්ීරාවක් තියෙනවා හොඳට. මොකද හරි අපි දෙහි ගැන කතා කරාම ජල සීරාව තියෙනව නම් ගෙඩි හැදෙන්නේ නැහැ. මොකද වතුර ගතිය අඩු වෙලා මුල් රත් වෙනවා නම් තමයි දෙහි වල ගෙඩි හැදෙන්නේ. ඒක නිසා මේ සඳහා අඩ කවයක් අඩි 1මාරක් විතර ගහේ නම් අඩි 1මාරක් විතර ඈතින් අඩියක විතර ගැඹුරට අඩ කවයක් හදන්න. අඩ කවයට කළු ගල් ටිකක් වගේ කළු තද ගල් ටිකක් දාලා ඉවරලා පස් දාන්න. එතකොට ඕකේ ගැටලුව ඉවර වෙයි. ආතගේ මට තේරුන්නේ නැහැ ඒකේ මල් එනවද නැද්ද කියලා. මල් එන්නේ නැත්නම් මල් ඒම සඳහා අවශ්‍ය කරන පොටෑසියම් පොහොරක් දෙන්න ඕන. මල් ඇවිල්ලා හැලෙනවා නම් කෘතිම පරාගණයකට අපිට යන්න පුළුවන්. දෙහිවල ගෙඩියෙන් නැහැ කිව්වා. අපිට ගොඩක් වෙලාවට මේ පැංගිරි භෝගවල මේ ප්‍රශ්නේ තියෙනවා. මොනවාද මේවට හේතු කියලා අපි ටිකක් පැහැදිලි කරමු. ප්‍රධාන වශයෙන්ම දෙහි පැංගිරි භෝගවල ගැටලුව තියෙන ජල ප්‍රමාණය වැඩි නම් එයා වර්ධකයේ නිරන්තරයෙන්ම ඉන්නවා. එයා බීජ හදන්නේ එක්ක ගෙඩි හදන්නේ යන්නේ නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට වතුර ශීන වෙනවා නම් එයාව පීඩනයට ලක් වෙනවා නම් පමණමයි එයා ගෙඩි හදන්නේ. ඒක නිසා අපි ගෙවත්තක පැංගිරි කුලේ ශාගයක් හිටවනවා නම් හිටවන්නේ ගෙවත්තේ උඩම තැන. ඒ කියන්නේ එක්කෝ ගල් සහිත තැනක එක්කෝ කන්දක් උඩ ඒ වගේ තැනක හින්දුවොත් එහෙම අනිවාර්යෙන් අපිට ගෙඩි ලබා ගන්න පුළුවන්. නැත්නම් අපිට පෝච්චියකින් දාන්න පුළුවන්. පෝච්චියකින් දාලා අවශ්‍ය කරන සාධක දෙන්න පුළුවන් නම් බොහෝ වෙලාවට ගොඩක් වෙලාවට ගෙඩි ලබා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මේක වියලි කලාපෙට ප්‍රශ්නයක් නොවුනට තෙත් කලාපේ තියෙන ගැටලු ටික තමයි මේක. ඊටත් වැඩිය දියරිකිලි දිගින් දිගට මෙන්න බලනවා. ඒ නිසා දියරිකිලි කපලා දාලා ඉවරලා ගහේ මැද්දාවට අවුව ලැබෙන සලසවන්න පුළුවන් නම් අතු ටික පාත් කරගන්න පුළුවන් නම් අස්වැන්නකට යන්න පුළුවන්. අපි කියමුද දියරිකිලි කොහොමද හඳුනගන්නේ? ඒ කියන්නේ ගහට සමාන්තරව ලපටි ආකාරය. ඒ කියන්නේ ලා කොළ පාටට ගහට සමාන්තර කෙලින් හැදෙන. ඒ කියන්නේ නැවෙන ලස්සනට බොහොම ලස්සනට හැදෙන දැල්ලක්. ඒක හොඳට හැදෙනවා. ඒක අපි දැකලා ඒක පෝෂණය කරන්න යනවා. ඒක නෙමේ හොඳ දෘಢ හොඳ ශක්තිමත් තියෙන අතු තමයි අපි පෝෂණය කරන්න ඕන. ඒක නිසා ලාමකව හැදෙන ඒ කෙලින් හැදෙන අතු ටික ඔක්කොම කපලා අයින් කරගන්න. හොඳයි අපි කොච්චි වගාව පිළිබඳව අද දවසේදී අවධානය යොමු කරන්න ඔබ දැනුවත් කරන්නේ රත්මලාන නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ විෂය භාර නිලධාරී ගෙවතු වගා දර්ශන කරුණාරත්න මහතා අද දවසේදී ඔබ දැනුවත් කරනවා. දර්ශන මහත්මයා අපි එහෙමනම් කියමු කොච්චි වගාවට අපි විශාල වශයෙන් අපි කතා කරන්නට පෙර සඳහන් කරලෙමු මේ කොච්චි ටිකක් තවන් කරගන්න හැටි. ඔව් තවන් කරන හැටි. අපි ගිහුවා මතු පිටපස් එකකට හලාගත් මතු පිටපස් එකකට කාබනික පොර කොටස් එකක් කලවම් කරලා මේක අපිට පුළුවන් බඳුන් වල පුරව ගන්න. නැත්නම් ඔක පොලිතින් බඳුන් වෙන්න පුළුවන්. නැත්නම් කිරිහට්ටියක් වෙන්න පුළුවන්. සිදුරු කර කිරිහට්ටියක් අපිට කිරිහට්ටි සිදුරු කරගන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න පුළුවන්. ඒ නිසා වතුරේ දාලා බොහොම පොඩි ඇණයකින් හිල් කරගන්න. එතකොට කිසි ගැටලුවක් නැතුව හිල් කරගන්න පුළුවන්. මේ සඳහා බඳුන් මිශ්‍රණය පුරවලා උණු වතුර හරි උණු වතුරෙන් ප්‍රතිකාර කරගන්න පුළුවන්. නටන උණු වතුරක් කරන්න පුළුවන් මේ මිශ්‍රණයට. එතකොට ඒක නිවුණාට පස්සේ අපිට පුළුවන් බීජ දාන්න. ඊට පස්සේ නැත්තම් අපිට පුළුවන් දිලින නාශකයක් දාන්න. නැත්තම් පුළුවන් මේ පස් ටික කබල බෙදගෙන මේක අපිට පුළුවන් දාගන්න. ඊට පස්සේ මේ සඳහා බීජ තැම්පත් කරන්න. බොහෝ වෙලාවට මම කිව්වා මේ කරලෙන් වෙන් කරගත්ත සෙනිකව එක්ක දාන්න. නැත්තම් මේ ඇට ටික ටිකක් හොදලා ඉවරලා වැඩි කාල නොගිහිස් ඒ කියන්නේ දවසක් ඇතුළත තවන්ට දාගන්න පුළුවන්. තවන්න දාන්නකොට කොහොමද? පරතරය ඇට දාන්න ඕන පස්සේ ප්‍රමාණය? ඔව් සාමාන්‍යයෙන් අඟල් 4ක විතර පස් තට්ටුවක් ඕන. බොහොම හොඳින් වර්ධනය කරගන්න අඟල් 4ක විතර පස් තට්ටුවකට තවාන් මිශ්‍රණයකට අපිට පුළුවන් සාමාන්‍යයෙන් අඟලෙන් අඟල වගේ පැල දාන්න.
ඇට දාන්න පුළුවන්. ඒක ඇටයක්ද නැත්නම් ඇට කීපයක් එකකට දාන්න. ඔය එක පොට් එක සාමාන්‍යයෙන් අපිට කිරිහට්ටියක වගේ සාමාන්‍ය කිරිහට්ටියක සාමාන්‍ය පැල 15ක් 20ක් විතර දාන්න පුළුවන්. මෙහෙම හොඳට වර්ධනය කරගන්න පුළුවන් 15ක් 20ක්. මොකද අපි ඒකෙම තියන්නේ. ඊට පස්සේ අපි දවස් 21ක් 22ක් වෙනකොට අපි නැවත අපිට සුපුරුදු කියන්නේ ශේෂ්ත්‍රයේ හරිය නැත්නම් බඳුනක හරිය නැවත අපි ඉන්දන්නේ. ඔව් මෙතනදී ගැටලුවක් තියෙනවා දර්ශන මහත්මයා. දැන් මේ තවන් කරපු පැල ටික ක්ෂේත්‍රයේ හිටවන්න ගන්නකොට කෙනෙක් එතනදිත් ගැටලු ඇති වෙනවා. කොහොමද මේ පැල ටික ක්ෂේත්‍රයට ගන්න කියන එක? ඔව් බොහෝ වෙලාවට දැඩි කරන්න ඕන. පැල දැඩි කිරීම බොහොම වැදගත්. මොකද දැඩි කරනවා කියන්නේ යාට වතුර අඩුවෙන් දීලා, ඒ කියන්නේ දවසට එකවරක් වතුර දීලා, හිරු එළිය නිරාවරණය කරලා හොඳට දැඩි කළ පැල අපිට බඳුනෙන් වෙන් කර ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මුල් කීපයක් ඇදුනට කිසි ගැටලුවක් නැහැ. අපිට පුළුවන් මේ පැල වෙන් කරගෙන සවස් ගන්නවද නැත්නම් මොකක් හරි දෙයකින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් පිහිටුඩක් හරි නැත්නම් පැලේ උඩින් අල්ලලා ගන්න බෑ. අපිට එහෙමනොත් වෙන මුල් ටික ඔක්කොම ගන්න එක. ඒක අතන තියෙන පස් ටිකක් එක්කම වෙන් කර ගැනීම අපිට පිහිටුඩකින් හරි පස් ටිකක් එක්ක වෙන් කරගෙන සවස් වරුවේ පැලින් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද සවස් වරුවේ පැලින් දුවර පස්සේ එයාට සෙවණ ලැබෙනවා පැය 12කට වැඩි ප්‍රමාණයක්. ඒතකොට එයාට පුළුවන් ඒ අලුත් අපි ලබා දෙන බඳුනේ යම් කිසි විදිහට එයාට ස්ථාවර වෙන්න. එහෙමනොත් එimhe සෙවණ සැපීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. උදේ වෙනකොට සාමාන්‍ය 10 12 වෙනකොට අවුවටනකොට එයා යම් කිසි මට්ටමකට මේ බඳුනේ ස්ථාවර වෙන්න ස්ථාවර වෙනවා. එතකොට අපි සඳහන් කරමු මොනවද මේ කොච්චි වකාවකට ඇති වෙන්නට පුළුවන් රෝග තත්ත්වය? ඔව් ප්‍රධාන වශයෙන් තවානේදී තවාන ජීවාණු නොකරොත් අපිට ඒකේ දියමලං කෑමේ රෝගය ඇති වෙනවා. ඒ කියන්නේ ශනිකව තවානම විනාශ වෙලා යනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි බැක්ටීරියා හිටු මැරීම ඇති වෙන්න පුළුවන්. මං කෝ ඒක නිසා මේ සඳහා බඳුන් වල වගා කරන්න, වතුර හොඳට බහැලා යන්න, බඳුන් මිශ්‍රණය බොහොම සැහැල්ලු වෙන්න ඕන. වතුර රැඳෙන මිශ්‍රණයක් තෝරගන්න එපා. හොඳින් වතුර බහැලා යන කාබනික පෝර සහිත ටිකක් වැලි ගතිය, කියන්නේ මැටි ගතිය අඩු හොඳ මිශ්‍රණයක් ගන්න. මේකක මේ තවන් රෝගය ඇති වෙන බැක්ටීරියා හිටු මැරීමේ රෝගය වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මේකේ තවත් වෙනවා බැක්ටීරියා දිලිර හිටු මැරීම. මේ කියන්නේ ගහ අපි කියනවා ගහේ බෙල්ල කියලා. ඒ නැත්තම් බෙල්ල කියන්නේ අපි කියන්නේ පසයි ගහයි සම්බන්ධ වෙනද. මේ තන සුදු පාට කළු පාටට හැරිලා දිලිර ජාලයක් වර්ධනය වෙලා ගහ බොහොම වෙලාවට දවල් වෙනකොට මැලවීමක් ඇති වෙනවා. ආයි හැන්ද වෙනකොට එහෙම ආයි හොඳ ප්‍රකෘති තත්ත්වයට එනවා. ඊට පස්සේ ඔහොම ඉඳලා මේක වේලිලා මැරිලා යනවා. මේ සඳහා අපිට පුළුවන් දිලිනාශකයක් පාවිච්චි කරලා අපිට මේක ප්‍රතිකාරයක් හැටියට පාවිච්චි කරලා ඉවරලා අපිට මේක වළක්වා ගන්න. බොහෝ වෙලාවට වතුර හොඳින් බැහැලා යන පරිසරයක් හදා ගන්න පුළුවන් නම් පස්සේ මේ රෝගේ ව්‍යාප්ත වෙන එක අඩුයි. හැබැයි බැක්ටීරියා රෝගේ එහෙම වෙන්නේ නැහැ. බැක්ටීරියා හිටු මෙරීම ආවට පස්සේ මේක සම්පූර්ණ පස් එක්කම අපිට අයින් කරලා විනාශ කරන්න වෙනවා. නැත්නම් අනික් ගස් වලටත් මේක බෝ වෙන්න පුළුවන්. අපිට බැක්ටීරියා වලට ප්‍රතිකාරයක් අපි ළඟ නොමැති නිසා. ඊට අමතරව මේක එන්න පුළුවන් කෘමි සත්තුන්ගේ හානි. මම ඉස්සෙල්ලා කිව්වා මයිටා වගේ හානි වෙන්න පුළුවන්. කුඩිත්තගේ හානි වෙන්න පුළුවන්. පැලමැක්කගේ හානි වෙනවා. අපි දන්නවා සාමාන්‍ය මිරිස් වලත් මයිටා වගේ හානි ආවට පස්සේ කොළ ටික යටිපැත්ත රෝල්ලා කොඩ වෙන්න බලන. මේක තමයි ලොකුම ගැටලුවක් ඇති වෙන්නේ. මේ සඳහා අපිට පුළුවන් ගෙන්දගම් පාවිච්චි කරන්න. ගෙන්දගම් පාවිච්චි කරලා සාමාන්‍ය ගෙන්දගම් අපි පාවිච්චි කරනවා ලීටරයකට ග්‍රෑම් 5ක් විතර දාලා අපිට මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. වතුර ලීටර ග්‍රෑම් 5ක් විතර දාන්න ඕන. නැත්නම් මේක අපිට ලැබෙන්නේ නැත්නම් අපිට පුළුවන් වතුරේ දිය වෙන නැති ගෙන්දගම් තියෙන කහ පාට කැට ඒව පුළුවන් අපිට ගෙනහැල්ලා දුම් කබලක් අල්ලලා ඕන දුම් අල්ලන්න. මේ දෙකෙන්ම එක සිද්ධිය එකයි. අනිත් ඊට අමතරව ගෙවලුත් මට්ටමින් අපි කරනවා නම් ගෙවත්තේ අපිට කුස්සියෙන් ඉවත් කරන අපිට ලයින් තියෙනවා ලුණු පොතු. ලුණු පොතු වල තියෙනවා ගෙන්දගම්. මේක පුළුවන් අපිට ගහ මුලට දාන්න. ඒක අපි හොඳට වේලිච්ච මේ ලුණු පොතු අපිට ගහ මුලට දැම්මොත් එimhe ගෙන්දගම් ශ්‍රාවය වෙනවා මේකෙන් දුමාරයක් වගේ. ඒක නිසා මයිටා වගේ හානිය නැති වෙනවා. හැබැයි මේ කොහෙදී කරත් අපිට දවස් 4කින් ඒ කියන්නේ අපි ස්ප්‍රේ කරා නම් ගෙන්දගම් ආයි දවස් 4කින් ස්ප්‍රේ කරන්න ඕන ගෙන්දගම්. එහෙම ස්ප්‍රේ කරොත් තමයි මේ රෝගේ නවත්තන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපි අද දවසේදී ගෙවත්තරින්දලා අවධානය යොමු කළේ අපේ ගෙවත්තට කොච්චි ටිකක් කොහොමද එකතු කරගන්නේ කියන කරුණ පිළිබඳව. මේ පිළිබඳව දැනුවත් කළේ රත්මලානේ නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ විෂය භාර නිලධාරී ගෙවතුවගා දර්ශන කරුණාරත්න මහතා. ඉතින් අද දවසින් අපි නික්මනටයි මේ සූදානම් වෙන්නේ. ලබන සතියේ අඟහරුවාදා උදෑසන 9ට ගෙවත්තෙන් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන. අද දවසේ තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ නදිකා ජයසේකර, නව මාධ්‍ය සහාය ජගත් නවරත්න, ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනයෙන් ඔබ සමග මම සුරේකා පෙරේරා. ඔබට යහපත් සතියක්.